නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ගිය වැඩසටහනින් පැහැදිලි කරගන්න යෙදුණා සහේතුක කාමාවචර විපාක සිත් 8 සම්බන්ධයෙන්. එතකොට මේ විපාක සිත් 8 ගැන අපි කතා කරනකොට ඒ විපාක සිත් වලත් ත්‍රි හේතුක ද්වි හේතුක ભેදයක් තියෙන බව අපි පැහැදිලි කරා. ඉතින් අද අපිට තියෙන්නේ මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 සම්බන්ධයෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ. ඩෝනි මෙතෙක් අපි ඉගෙන ගත්තු මේ චිත්තේ සම්බන්ධයෙන් ඉගෙන ගත්තු කරුණු කාරණා කියන්නේ සිත් කීයක් ගැන අපි ඉගෙන ගත්තද, ඒ මොන කොටසට අයිති සිද්ද ඉගෙන ගත්තේ, තව කොච්චර අපිට ඉගෙන ගන්න තියෙනවද කියන එක ඒකත් පැහැදිලි කරගන්න අතරට අද අපි මේ සිත් ඉගෙන ගන්නේ කුමන කොටාසයට අයිති සිද්ද කියන එකත් අපි දැනගන්න එක වටිනවා. නැත්නම් අපි දැන් කොතනද ඉන්නේ මේ පාඩමේ කියන එක පැහැදිලි කරගන්න එක වටිනවා. එතකොට අපි කවුරුත් දන්නවා මූලිකව අපි ඉගෙන ගත්තා මේ පරමාර්ථයේ ආකාර 4කට චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය කියලා. මේ පරමාර්ථ 4න් අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ චිත්තය ගැන. එතකොට චිත්තය මූලික වශයෙන් කොටස් 4කට බෙදෙන බව අපි පැහැදිලි කරා. එතකොට ඒ අතරින් පළවෙනි කොටස තමයි කාමාවචර සිත්, ඊළඟට රූපාවචර සිත්, ඊළඟට අරූපාවචර සිත්, ඊළඟට ලෝකෝත්තර සිත්. එතකොට කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8යි, දීර්ඝ ක්‍රමයෙන් 40යි. ඊළඟට අපිට කාමාවචර සිත් තමයි ඉගෙන ගන්න තිබුණේ. කාමාවචර සිත් කියනකොට මේ කාම ලෝකයේ බොහෝ සෙයින් පහළ වෙන සිත් වලට තමයි කාමාවචර සිත් කියලා කිව්වේ. කාම ලෝකයේ කියනකොට සතර අපාය, මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝක 6 කියන මේ භූමි 11. හොඳයි. එතකොට කාමාවචර සිත් මූලික කොටස් 3කට බෙදෙනවා. අකුසල් සිත් 12යි, ඊට පස්සේ අහේතුක සිත් 18, ඊළඟට කාමාවචර සෝබන සිත් 24. අකුසල් සිත් 12 අපි ඉගෙන ගත්තා, අහේතුක සිත් 18 ඉගෙන ගත්තා, ඊළඟට කාමාවචර සෝබන සිත් අපි ඉනුත් කොටසක් ඉගෙන ගත්තා. අපිට බලන්න පුළුවන් කාමාවචර සෝබන සිත් නැවත බෙදෙනවා. කාමාවචර කුසල් සිත් 8, ඊළඟට සහේතුක කාමාවචර විපාක සිත් 8. එතකොට මේ දෙක අපි මේ වෙනකොට ඉගෙන ගත්තා, මේ කොටස් දෙක. කාමාවචර කුසල් සිත් 8 ඉගෙන ගත්තා, සහේතුක කාමාවචර විපාක සිත් 8 ඉගෙන ගත්තා. ඊළඟට අපිට අද තියෙන්නේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8. සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 ඉගෙන ගන්නයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස් 3ම සම්පූර්ණ වෙනකොට කාමාවචර සෝබන සිත් 24 සම්පූර්ණයි. එතකොට බලන්න කාමාවචර සිත් 54ම අද මේ සිත් 8ත් එක්ක ඉගෙන ගන්නකොට 54ම සම්පූර්ණ වෙනවා. එහෙමනම් කාම ලෝකයේ බොහෝ සෙයින් පහළ වීම හේතු කරගෙන කාමාවචර සිත් කියලා කියපු කොටස අද අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. එයින් පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන රූපාවචර සිත් 15. රූපාවචර සිත් 15යි ඉගෙන ගන්න තියෙන ඊළඟට. හොඳයි. එතකොට අපි බලමු සහේතුක කාමාවචර ක්‍රියාසිත 8. පළවෙනි සිත සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත
සසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට අපිට මේ සිත් ටික පාලි ක්‍රමයෙන් බලා ගන්න පුළුවන්. පළවෙනි එක සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. ඊළඟට උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. ඊළඟට උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. හොඳයි. එතකොට මේ සිද්ධිහා බලනකොට අපි අර සහේතුක කාමාවචර විපාක සිත් ඊට පස්සේ කාමාවචර කුසල් සිත් 8 කියන සිත් හා සමානයි. ඒ විදිහටම තමයි නම් යෙදෙන්නේ. හැබැයි මේ සිත්වලදී ක්‍රියාකාරීත්වය එකින් එකට වෙනස් මේ කොටස් තුනේ. ඒ කියන්නේ කුසල් සිත්, සහේතුක කාමාවචර විපාක සිත්, ඒ වගේම සහේතුක කාමාවචර ක්‍රියා සිත් කියන්නේ කොටස් තුනක්. නමුත් නම් වශයෙන් යෙදෙනකොට එකම නමින් තමයි යෙදෙන්නේ. හොඳයි. එතකොට මේ අපි වාර කීපයක් මේ සිත් පාඩම් නොගන්න හේතුව තමයි එකම විදිහට තමයි මේ විපාක සහ ක්‍රියා සිත් යෙදිලා තියෙන්නේ. නම් වශයෙන් එකයි. ඒ නිසායි අපි පාඩම් ගත්තේ නැත්තේ. කොට පිරිස මතක් කරගන්න කාමාවචර කුසල් සිත් 8 කියපු නම් වලින්ම තමයි විපාක සිත් සහ ක්‍රියා සිත් තියෙන්නේ. නිසා මතක තියාගන්න පහසුයි. මොකද අනිවාර්යෙන් මේ සිත් මතකයේ තියෙන්න ඕනි. මතකයේ තියෙන්න ඕනි. හොඳයි. එතකොට අපිට අද තියෙන්නේ සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8 ඉගෙන ගන්නටයි. ඒ නිසා අපි මේ පාඩම මේ වෙලාවේ කියලා ඒක පැහැදිලි කරගමු. අවසරයි ස්වාමීනි. සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8 සම්පූර්ණ තණ්හාව නැති කළා වූ මතු කිසි කලෙක සසර නූපදින්නා වූ රහතුන්ට පින් පව් නැත. එහෙත් රහත් හුද ලෝකයෙහි පින්යයි සම්මත වූ පිදියුත්තන් පිදීම්, දහම් දෙසීම්, දහම් ඇසීම් ආදී සත්ක්‍රියා කෙරෙති. ඒවා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් කාමාවචර කුසල චිත්තයන්ට සමානවතුදු කුශලයෙහි සේ මතු විපාක ඉපදවීමේ ශක්තියක් ඒවායේ නැත. එබැවින් ඒවා කුසල් නොවේ. රහතුන්ගේ సంతානෙහි ඇතිවන ඒ සිත්වලට ඒ ක්‍රියා කිරීම මාත්‍රය පමණක් ඇති බැවින් ක්‍රියාසිත යයි කියනු ලැබේ. සහේතුක කාමාවචර ක්‍රියාසිද්ද කාමාවචර කුසල සේම 8කි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිතය. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතය. යන මේ 8 සහේතුක කාමාවචර ක්‍රියාසිත්‍ය. කාමාවචර කුසල් සිත් 8ය සහේතුක කාමාවචර විපාක සිත් 8ය සහේතුක කාමාවචර ක්‍රියාසිත 8යයි කාමාවචර සෝබන සිත්
සූවිස්සකි. එහි සෝමනස්ස සහගත සිත් 12කි. උපේක්ෂා සහගත සිත් 12කි. ඥාන සංප්‍රයුක්ත සිත් 12කි. ඥාන විප්‍රයුක්ත සිත් 12කි. අසංකාරික සිත් 12කි. සසංස්කාරික සිත් 12කි. අකුසල සිත් 12ය, අහේතුක සිත් 18ය, කාමාවචර ශෝභන සිත් 24යි, කාමාවචර සිත් 50කි. කාම සිත් 50හි අකුසල් 12කි. කුසල් 8කි. විපාක 23කි. ක්‍රියා 11කි. සෝමනස්ස සහගත සිත් 18යි. උපේක්ෂා සහගත සිත් 32යි. දෝමනස්ස සහගත සිත් 2යි. සුඛ සහගත සිත් 1යි. දුක්ඛ සහගත සිත් 1යි. අසංකාරික සිත් 37යි. සසංකාරික සිත් 17යි. මේ සිත් ගණන මතක තබා ගන්න. මතක තබා නොගතහොත් ඉදිරියට කරදර විය හැකිය. හොඳයි. සහේතුක කාමාවචර ක්‍රියාසිත 8. බලන්න ඒකේ විස්තරي දක්වලා තියෙනවා. සම්පූර්ණයෙන් තණ්හාව නැති කළා වූ මතු කිසි කලක සසර නූපදින්නා වූ රහතුන්ට පින්පව් නැත. එතකොට රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සම්පූර්ණම තණ්හාව නැති කරපු කෙනෙක්. තණ්හාව සම්පූර්ණම නැති කරපු කෙනෙක්. දැන් අහලා තියෙනවනේ අනුශේ ධර්ම කියලා. අනුශේ ධර්ම කියලා කියන්නේ මේ කරුණක් ඇති කල්හි නැගී ඒමට සුදුසු පරිද්දෙන් මේ సంతානී සැඟවිලා තියෙන කෙලෙස් වලට. ඒක තමයි අනුශේ ධර්ම කියලා කියන්නේ. එතකොට සමහරුන්ට මේ තණ්හාව ප්‍රකටව නැහැ. හැබැයි අර సంతානි සැඟවිලා තියෙනවා. මොකක් හරි කරුණක් මතුවුණු ගමන් තණ්හාව නැගී එනවා. ඉතින් ඒ අනුශය අවස්ථාව කියන එකවත් රහතන් වහන්සේට නැහැ. ඒකයි කියන්නේ සම්පූර්ණම තණ්හාව ප්‍රහීණය කළා. එතකොට එකදු කෙලෙස් ධර්මයක්වත් රහතන් වහන්සේට ඇත්තේ නැහැ. එතකොට රහතන් වහන්සේ නමක් මතු ආයි නැවතාත්ම භාවයක කිසි කලෙක උපදින්නෙත් නැහැ. එතකොට ඒ නිසා උන්වහන්සේලාට පින් පව් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අකුසල් කොහොමවත් නැහැ. ඒ වගේම කුසල් පහළ වෙන්නෙත් නැහැ. කුසල් සිත් ඇති වෙන්නෙත් නැහැ. එතකොට ඒ රහතන් වහන්සේලාට පැහැදිලි කරනවා එහෙත් රහත්තුද ලෝකයේ පින්යයි සම්මතෝ පිදී යුත්තම් පිදීම දහම් දෙසීම දහම් ඇසීම ආදී සත්ක්‍රියා කෙරෙති. ඉතින් එහෙම කුසල් සිතුවිලි පහළ නොවුනත් උන්වහන්සේලා දැන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ඒවා ඊට පස්සේ ගෞරවය දක්වන ධර්මයේ දේශනා කිරීම ওই විදිහට මේ ලෝකයේ පින් කියන සම්මත මේ දේවල් කරනවා. රහතන් වහන්සේලාත් කරනවා. ඒවා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් කාමාවචර කුසල චිත්තයන්ට සමානව තුදු කුසලයේසේ මතු විපාක ඉපදීමේ ශක්තියක් ඒවට නැත. දැන් රහතන් වහන්සේලා ඒ විදිහට අර ලෝකේ පින් කියලා සම්මත තියෙන මේවා සිද්ධ කරනකොට උන්වහන්සේලාගේ సంతානයේ සිතුවිලි පහළ වෙනවා. සිත් පහළ වෙනවා. ඒවා කුසල් සිත් වල හා සමානයි. හැබැයි නමුත් ඒ සිත් වලින් මතු විපාක ඉපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මතු විපාක ඉපදවීමේ ශක්තියක් ඒ සිත් වලට නැහැ. එතකොට එබැවින් ඒවා කුසල් නොවේ. ඒ නිසා ඒ රහතන් වහන්සේලා පින් කියන කටයුතු සිද්ධ කිරීම වශයෙන් පහළ වෙන සිත් වලට කුසල් සිත් කියලා අපි කියන්නේ නැහැ. කුසල් සිත් කියලා කියන්නේ නැහැ. රහතුන්ගේ සන්තහනේ ඇතිවන ඒ සිත්වලට ඒ ක්‍රියා සිදු කිරීම මාත්‍රයේ පමණක් ඇති බැවින් ක්‍රියා සිත්යයි කියනු ලැබේ. රහතන් වහන්සේලාගේ సంతානයේ පහළ වෙනවා ඒ කටයුත්ත කිරීම වශයෙන් ඒ සිත්.
එතකොට අන්නේ කටයුත්ත කිරීම වශයෙන් පහළ වෙන සිත් වලට ක්‍රියාසිත කියලායි කියන්නේ. කර්මයක් රැස්වීමක් නැහැ කියන්නේ මතු විපාක දීමක් ඒ සිත්වල නැහැ. ඒ කටයුත්ත කරනකොට පහළ වෙනවා සිත් කොටසක්. ඒකට කුසල් සිත් හා සමාන නම් වලින්මයි ඒ සිත් තියෙන්නේ. නමුත් අර කියන ශක්තිය නැහැ. විපාක දීමේ ශක්තියක් නැහැ. ඒකට ඒ සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. එතකොට අපි කියනවා නම් රහතන් වහන්සේට කුසල් සිත් පහළ වෙනවා කියලා ඒක වැරදි. රහතන් වහන්සේට ධර්ම දේශනාදීදී කුසල් සිත් පහළ වෙන්නේ කියලා කිව්වොත් ඒක මේ අභිධර්ම ක්‍රමයට වැරදි. උන්වහන්සේට පහළ වෙන්නේ ක්‍රියාසිත. ක්‍රියාසිත. සහේතුක කාමාවචර ක්‍රියාසිද්ද කාමාවචර කුසල් සේම 8කි. එතකොට මේ සහේතුක කාමාවචර ක්‍රියාසිතුත් කුසල් සිත් 8 වගේම සංඛ්‍යා වශයෙන් 8ක්. ඒතර දැන් මේ සිත් 8ට සහේතුක කියන නම විශේෂයෙන්ම කියනවා. සහේතුක කාමාවචර ක්‍රියාසිත කියලා. මේ සහේතුක කියන නම විශේෂයෙන් යොදන්න හේතුව තමයි අර හේතු ධර්මයන් මේ සිත්වලත් යෙදෙනවා. එතකොට අපි අහේතුක සිත් 18 අවසාන 3 ක්‍රියාසිත 3ක් ගැන අපි කතා කරා නේද? එතකොට උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජනේ, උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජනේ, සෝමනස් සහගත හසිතුප්පාදේ කියලා. මේ සිත් තුනත් ක්‍රියාසිත. හැබැයි අහේතුකයි. අහේතුකයි. ඒ කියන්නේ හේතු ධර්මයන් යෙදෙන්නේ නැහැ මේ සිත්වල එකක්වත්. නමුත් මේ අපි අද ඉගෙන ගන්න කාමාවචර සහේතුක ක්‍රියාසිත 8 හේතු ධර්මයන් යෙදෙනවා. අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු යෙදෙනවා. එතකොට මෙතන දක්වලා තියෙනවා සිත් 8 සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත, සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත, සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත, සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත, ඊළඟට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතයයි මේ 8 සහේතුක කාමාවචර ක්‍රියාසිතය කියලා කියනවා. එතකොට මතක තියාගන්න රහතන් වහන්සේ නමක් දන් දීමක් හෝ එහෙම නැත්නම් ධර්ම දේශනාදියක් එහෙම නැත්නම් බුද්ධ වන්දනාවක් බෝධි වන්දනා ආදී මේ ලෝකේ පින් කියලා සම්මත කටයුතු සිද්ධ කරනකොට උන්වහන්සේට පහළ වෙන්නේ මේ කාමාවචර සහේතුක ක්‍රියාසිත. එතකොට මේ ධ්‍යාන වැඩීම් ආදිය ගැන නෙවෙයි මේ කියන්නේ මේ කාමාවචර කුසල් ගැන. එබඳු අවස්ථාවේදී උන්වහන්සේට පහළ වෙන්නේ මෙන්න මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8. එතකොට බලන්න මේ සිත්වල තියෙනවා ඥාන සංප්‍රයුක්ත සිත් ඊළඟට ඥාන විප්‍රයුක්ත සිත්. එතකොට සෝමනස්ස සහගත කියනකොට දන්නවා ඥාන සංප්‍රයුක්ත කියනකොට දන්නවා අසංස්කාරික කියනකොට මොකක්ද අර්ථය කියලා දැන් කවුරුත් දන්නවා. අර කුසලයට කියපු අර්ථම තමයි මෙතනත් යෙදෙන්නේ. එතකොට දැන් ඥාන විප්‍රයුක්ත කියලා තියෙනවා. එතකොට දැන් අපිට ගැටලුවක් එන්න පුළුවන් රහතන් වහන්සේට ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙනවද කියලා. ඥාන විප්‍රයුක්තයි කියලා කියන්නේ අර අපි මුලින් කිව්වා වගේ සමහරලාවට යම් කුසල් ධර්මයක් කරනකොට ඒකේ ආනිසංස සම්බන්ධයෙන් මේකින් මත විපාක තියෙනවා කියන මේ අදහස සමහරට නැති වෙන්න පුළුවන්. එහෙම පහළ වෙන්න පුළුවන් රහතන් වහන්සේට මේ සිත් 4ක්. එතකොට ඒවා විහේතුක සිත්. ඒ විදිහට පහළ වෙනවා කියලා කියන්නේ රහතන් වහන්සේ සමහරලාට සිරිතක් විදිහට පුරුද්දක් විදිහට සමහරලාට යම් කටයුතු කරනවා. යම් කටයුතු සිද්ධ කරනවා. එතකොට උන්වහන්සේට ඥාන විප්‍රයුක්ත මේ ක්‍රියාසිත පහළ වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් සමහර වෙලාවට අපි හිතමුකෝ දිනපතාම උන්වහන්සේ විහාරය යමදිනවා කියලා. එතකොට
ඒ කටයුත්ත සිද්ධ කරනකොට අර දිනපතා කරන කටයුත්තක් හැටියට සමහරලාට කරන්න පුළුවන්. පුරුද්දක් විදියට. ඒ අවස්ථාවේදී උන්වහන්සේට ඥානෙ නොයදෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට වෙනස දැනගන්න. එතකොට මේ සිත් 8 ත්‍රි හේතුක සිත් 4ක් තියෙනවා, ද්වි හේතුක සිත් 4ක් තියෙනවා. නමුත් මේ හේතු යෙදුනත් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ වලින් විපාක ඇති කිරීමේ ශක්තියක් මේ නැහැ මේ සිත් වලට. හොඳයි. එතකොට දැන් රහතන් වහන්සේත් මේ කුසල් ධර්ම සාමාන්‍ය පුජ්‍යලයන් වගේ මේ කුසල් කියන සම්මත ධර්මයන් කරනවා. එතකොට අපිට ත්‍රිපිටකයේ බලනකොට සමහර තැන්වලදී මේ විදිහේ කතා ප්‍රවෘත්ති දකින්න ලැබෙනවා. කතා ප්‍රවෘත්ති දකින්න ලැබෙනවා. දැන් විශේෂයෙන්ම අපි කිව්වොත් ධර්ම දේශනා කිරීම. එතකොට උන්වහන්සේට මේ ක්‍රියාසිත කාමාවචර සහේතුක ක්‍රියාසිත පහළ වෙන අවස්ථා. ඉතින් ඒ වගේම තවත් ඔය විශේෂ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඔය රහතන් වහන්සේ නමක් මේ පින් කරපු අවස්ථාවක් ගැන. එතකොට මේ කතා ප්‍රවෘත්තිය තියෙන්නේ මේ හේතවත්තු පාළි. හේතවත්තු පාළි. දැන් විමානවත්තු පාළි, හේතවත්තු පාළි කියලා ඔය තියෙනවා ත්‍රිපිටකයට අයිති ග්‍රන්ථ දෙකක්. මෙන්න මේ ග්‍රන්ථ දෙක එකක් තමයි මේ හේතවත්තු පාළි කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රේතවස්තු පාළියේ එක කතාවක් තියෙනවා. ඒකට කියන්නේ සානුවාසී ප්‍රේතවත්තු සානවාසී ප්‍රේතවස්තුව කියලායි කියන්නේ. සානවාසී ප්‍රේතවස්තුව. එතකොට මේ සානවාසී කියලා මේ හිටියා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ සම්බන්ධයෙන් කතා ප්‍රවෘත්තියක් තමයි මේ ප්‍රේත වස්තුවේ කියවෙන්නේ. ඉතින් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වුණාට පස්සේ කුණ්ඩි කියන නගරේ සමීපේ ඉන්දියාවේ කුණ්ඩි කියන නගරේ සමීපේ කේවට්ට ගමක කුඩා දරුවෙක් ඉපදුණා. කේවට්ට ගමක් කියලා කියන්නේ මාළු මරමින් ජීවත් වෙන මිනිස්සු ඉන්න ගමක්. එතකොට තස්ස ජාතිස්සරණ ඥානං උප්පජ්ජි. ඒ කියන්නේ මේ දරුවට ජාතිස්මරණ ඥානෙ පහළ වුණා. පෙර ජාතිය සිහි කරන්න මේ හැකි නුවණක් පහළ වුණා. ඉතින් ඒ නුවණ පහළ වුණාට පස්සේ මේ දරුවා දැක්ක පෙර ජීවිතේ අකුසල් පෙර ජීවිතවල අකුසල් කරලා තියෙනවා. ඒ අකුසල් කරපු නිසා මහා දුක් සංසාරේ විඳින්නත් උනා. මහා දුක් විඳින්න උනා. ඉතින් ඒ නිසා මේ දරුවා කුඩා කාලේ ඉඳලම මේ අකුසලයට හරි බයයි. අකුසලයට හරිම බයයි. මොකද ඒ අකුසල් කරලා ඒ සම්බන්ධයෙන් විඳින්න උණු දුක් හොඳට දැක්කා. නිරේ ඉපදිලා പ്രേත ලෝකෙ ඉපදිලා විඳපු දුක් මේ දරුවා පෙනුණා. ඉතින් වැඩිහිටි වෙනකොටත් මේ දරුවා අර පවට තියෙන බය අතහැරලා දැම්මේ නැහැ. තවත් පවට බය වුණා. ඉතින් දැන් මේ දෙමව්පියෝ ඥාතීන් ඔක්කොම කරන්නේ මාළු මරණ කටයුත්ත. නමුත් මේ දරුවා මාළු මරණේ තැනට නැත්තම් ගංගාවට යන්නේ නැහැ. දෙමව්පියෝ එක්ක සහෝදරයෝ එක්ක ඥාතීන් එක්ක යන්නේ නැහැ. ඉතින් මේ ඒ යනකොට මේ දරුවා ගෙදර හැංගෙනවා. යන්නේ නැහැ. ඒ වගේම තමයි අර දැන් සමහර වෙලාවට ඥාතීන් නැති වෙලාවේ අර ගඟට ගිහිල්ලා එළලා තියෙන දැල් ලිහලා දානවා. ඊට පස්සේ පණ පිටින් අල්ලගෙන ඉන්න මාළු නිදහස් කරලා දානවා. ඔන්න ඔය විදිහට මේ දරුවා අර මේ අකුසල් කරන්නෙම නැතුව අකුසලයට පුදුම බයින් යුතුව ජීවත් වුණා. ඉතින් එක දවසක් මේක ඥාතීන්ට දෙමව්පියන්ට ආරංචි වුණා මේ දරුවා මේ මාළු මරණ කටයුත්තට එන්නෙත් නැහැ අනික මේ අල්ලගෙන ඉන්න මාළුවත් නිදහස් කරනවා.
දැල් කපලා දානවා. ඉතින් මේ විදිහට දැනගත්තට පස්සේ මේ දෙමව්පියෝ ඥාතීන් එකතු වෙලා මේ දරුවා ගෙදරින් පන්නනවා. මේ දරුවා ගෙදරින් පන්නනවා. හැබැයි මේ දරුවා කෙරෙහි හරි හැඟීමක් ආදරයක් තිබුණා මේ දරුවගේ එක සහෝදරයෙක් හිටියා. මේ සහෝදරයාට පුදුම ඇල්මක් මේ තමන්ගේ අනිත් සහෝදරයා කෙරෙහි, අකුසල් නොකරන සහෝදරයා කෙරෙහි තිබුණා. ඉතින් ඊට පස්සේ පැහැදිලි කරනවා තේනච සමේන ආයස්ම ආනන්දෝ කුණ්ඩි නගරං උපනිස්සාය සානුවාසී පබ්බතේ විහෙරති. මේ කාලෙ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කුණ්ඩි කියන නගරයේ ඇසුරු කරගෙන තිබුණු ඔය සානුවාසී කියන පර්වතයේ තිබුණු විහාරයේ තමයි මේ කුටි සෙනසුන් වල තමයි වැඩ හිටියේ. එතකොට දැන් මේ කේවට්ට දරුවා දැන් ගෙදරින් පැන්නුවනේ. ඉතින් එක එක තැන්වල ඇවිද ඉන්න අතරට හරියටම දවල් දාන වෙලා වෙනකොට මේ දරුවා එනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට. ඇවිදලා අවසානයේ එතෙන්ට එන්නේ. ඉතින් බොහොම බඩගිනි මේ කුසගින්නෙන් හිටියා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගෙන ආහාර ටිකක් දෙනවා. ඊට පස්සේ විස්තර ඇහුවා. විස්තර අහනකොට තමන්ගේ විස්තරේ කිව්වා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම සංවේගයට පත් වෙලා ඉතින් මේ දරුවට ධර්ම කරුණු කියනකොට මේ ධර්ම කරුණු දැනගන්න මේ දරුවා පුදුම උනන්දුයි. ඒකට අකුසලයට කැමතිම නැහැ, මේ කුසලයට හරි කැමතියි. ඉතින් ඊට පස්සේ ඇහුවා දරුවගෙන් පැවිදි වෙන්න කැමතිද කියලා. දරුවා කිව්වා පැවිදි වෙන්න කැමතියි. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දරුවා පැවිදි කරනවා. ඉතින් පැවිදි කරලා බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා මේ දරුවා බොහොම අහිංසක කෙනෙක්. ඒ නිසා ඉතින් මේ දරුවාට අනුකම්පා කරන්න, දරුවාට සංග්‍රහ කරන්න, උදව් කරන්න කියලා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ, සාමණේර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න මේ විහාරයේ මේ ස්ථානයේ අර වතුර කලවල හිස් වෙනකොට නිරන්තරයෙන්ම වතුර පුරවනවලු. මේ විදිහට හොඳට වත් පිළිවෙත් සිද්ධ කරමින් හිටියා කියලා කියනවා. ඊට පස්සේ වැඩිමල් වෙනකොට මේ දරුවා උපසම්පදා මේ සාමණේර ස්වාමීන් වහන්සේ උපසම්පදා වුණා. උපසම්පදා වෙලා භාවනා කරලා අරිහත්ත්වයටපත් වෙනවා. එතකොට සානුවාසී තෙරුන් වහන්සේ කියලා තමයි ප්‍රකට වෙන්නේ. සානුවාසී තෙරුන් වහන්සේ කියලා. හැබැයි පොට්ටපාද කියලා කියනවා නම. නමුත් ප්‍රකට වෙන්නේ සානුවාසී තෙරුන් වහන්සේ, රහතන් වහන්සේ කියලා. ඉතින් මේ සානුවාසී රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 12 නමක් සමග මේ සානුවාසී පර්වතයේ තිබුණ මේ විහාරස්ථානයේ වැඩ වාසය කරනවා. ඉතින් මෙන්න මේ කාලේ වෙනකොට අර තමන්ගේ දෙමව්පියන්, සහෝදරයන්, මේ ඥාතීන් 500 දෙනෙක් මිය ගිහිල්ලා പ്രേත ලෝකෙ උපදිනවා. අකුසල් කර්ම කර හිටියේ, කුසල් කරේ නැහැ. ඒ නිසා මේ පිරිස പ്രേත ලෝකෙ උපදිනවා. ඉතින් പ്രേත ලෝකෙ ඉපදුනාට පස්සේ මේ පිරිස දකිනවා പ്രേත ලෝකේ ඉන්න අනිත් പ്രേතයන්ට මේ මනුස්ස ලෝකේ ඥාතීන් පින් කරලා පින් දෙනකොට ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙලා ඒගොල්ලෝගේ ජීවිත සපවත් කරගන්නවා. ඒ අයට සැප සම්පත් ලැබෙනවා මේ ඥාති පිරිස දකිනවා. මේ 500 දෙනා. ඉතින් ඒ මොහොතේදීම සිහිපත් වෙන්නේ මේ පිරිසට අනේ අපිට පින් දෙන්න කෙනෙක් කවුද ඉන්නේ. එතකොට මතක් වෙන්නේ තමන්ගේ අර ගෙදරින් එළවපු පුතාව. එතකොට දකිනවා දැන් පැවිදි වෙලා සානුවාසී මේ පර්වතේ උන්වහන්සේ වැඩ ඉන්නවා, මේ විහාරේ වැඩ ඉන්නවා. ඉතින් දෙමව්පියව මෙතෙන්ද මේ ස්වාමීන් වහන්සේ ළඟට එන්න මැලි වුණා. මොකද ගෙදරින් එළවපු කෙනානේ. හැබැයි අර මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි හැඟීමක් තිබුණු සහෝදරයාට අර දෙමව්පියෝ කියනවා ගිහිල්ලා මතක් කරන්න මේ කාරණාව. අපිට පින් ටිකක් අවශ්‍යයි, පින් ටිකක් දෙන්න කියලා මතක් කරන්න කියලා මේ අර සහෝදරයාට, പ്രേත ලෝකෙ ඉපදුණු සහෝදරයාට කියනවා දෙමව්පියෝ. ඉතින්
එක දවසක් මේ සානුවාසී මේ තෙරුන් වහන්සේ රහතන් වහන්සේ මේ කුණ්ඩිය කියන නගරේ පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරනවා. ඉතින් පිණ්ඩපාතේ වැඩම කරනකොට අන්න අර සහෝදරයා මේ තෙරුන් වහන්සේ ඉස්සරහට එනවා. තෙරුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා එක දන හිසක් බිම තියලා මේ දෑත් එකතු කරලා වන්දනා කරගෙන මේ ස්වාමින් වහන්සේට කියා සිටිනවා. මේ ස්වාමින් වහන්සේ ඉස්සරහා පෙනී සිටිනවා. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ ඒ ඉදිරියේ ඉන්න කෙනා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා කියනවා. නැතුව එතනින් පිටත් වෙන්න. එතනින් පිටත් වෙන්න සූදානම් වෙනකොට මෙන්න මේ ප්‍රේතයා කියනවලු මාතා පිතාච තේ බන්තේ දුග්ගතා යම ලෝකිකා පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතා. ස්වාමීනි මම ඔබ වහන්සේගේ සහෝදරයා. ඉතින් ඔබ වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් මේ ප්‍රේත ලෝකෙ ඉපදිලා ඒගොල්ලෝ බොහොම දුකටපත් වෙලා ඉන්නේ. ඒ වගේම බොහොම දුක්ඛිත ජීවිතයක් ශරීර කුෂ වෙලා මෙහෙම විපිලිසර වෙලා ඉතින් ඒගොල්ලෝ එහෙ දුකෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේ ලෝකෙන් මිය ගිහිල්ලා ඒ ප්‍රේත ලෝකේ තමයි ඉපදුනේ. තේ දුග්ගතා සුචිකට්ටා කිලන්තා නග්ගිනෝ කිසා උත්තසන්තා මහා තාසාන දස්සෙන්ති කුරුරිනෝ. ඒ කියන්නේ ඒ අය බොහොම දුකටපත් වෙලා ඉන්නේ, ක්ලාන්ත වෙලා ඉන්නේ, පිපාසයෙන් ඉන්නේ, නග්නවයි ඉන්නේ, බොහොම කෘෂ වෙලා ඉන්නේ. ඒ වගේම මහත් බයකින් එහි ජීවත් වෙන්නේ. ඉතින් ඒ අයගේ ශරීර බොහොම මේ රෞද්‍රයි. දකින්නවත් හරි අප්‍රියයි. ඒ නිසා ඒගොල්ලෝ එන්නේ නෑ මෙහෙට. අනුකම්පස්සු කාරිනිකෝ දත්වා අන්වා දිසාහිනෝ තව දින්නේන දානේන යාපෙස්සන්ති කුරුරිනෝ. කියනවා ස්වාමීනි අප කෙරෙහි අනුකම්පා කරන්න. දෙමව්පියෝ කෙරෙහි අප කෙරෙහි අනුකම්පා කරලා අනේ දානයක් දීලා අපිට පින් දෙන්න. ඉතින් තව දින්නේන දානේන ඔබ වහන්සේ දෙන දානයෙන් තමයි ඒ බලවත් වූ කර්ම අකුසල් කර්ම කරලා හේ උපන් පිරිස මේ ඥාති පිරිස යපෙන්නේ. ඒ නිසා පින් දෙන්න කියලා කියනවා. ඉතින් ඊට පස්සේ පැහැදිලි කරනවා මේ තෙරුන් වහන්සේ තේරෝ චරිත්වා පිණ්ඩාය බික්ඛු අඤ්ඤේච ද්වාදස ඒකජ්ජං සම්නිපතින්සු බත්ත විස්සග්ග කාරණා. ඉතින් මේ තෙරුන් වහන්සේ සානුවාසී තෙරුන් වහන්සේ ඊට පස්සේ බොහෝම සංවේගයට පත් වෙලා තමන්ගේ දෙමව්පියෝ ඥාති පිරිස සහෝදරයෝ ප්‍රේත ලෝකෙ ඉපදිලා දුකටපත් වෙලා ඉතින් පිහිට වෙන්න ඕනි කියලා කල්පනා කරලා තමන් වහන්සේත් එක්ක හිටපු සෙසු ස්වාමීන් වහන්සේලා 12 නමත් එකතු කරගෙන පිණ්ඩපාතේ ගිහිල්ලා දාන එකතු කරගන්නවා. දාන එකතු කරලා තවත් සංඝයා වහන්සේලා වඩම්මලා සංඝයාට දානයක් දෙනවා. සංඝයා වහන්සේලාට දානයක් දෙනවා. ඊට පස්සේ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සමනන්තරානුදිත්තේ භෝජනං උපපජ්ජත. ඊට පස්සේ තමන්ගේ ඥාතීන් දෙමව්පියන් ඥාතීන් සිහිපත් කරගෙන මගේ ඥාතීන්ට මේ ලැබේවා ඥාතිහු සැපේටපත් වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ පැහැදිලි කරනවා සමනන්තරානුදිත්තේ කියන්නේ ඒ අනුමෝදන් කිරීමත් සමගම භෝජනං උපපජ්ජතේ අයට දිව්‍යමය භෝජන කියන්නේ ඊටාම් ප්‍රණීත ආහාර පාන පහළ වුණා. ආහාර පාන පහළ වුණා කියලා කියනවා. ඉතින් තතෝ උද්දසී බහතා වන්නවා බලවාසුකි. ඊට පස්සේ අර සහෝදරය ඇතුළු පිරිස ඉතින් අර පින් අනුමෝදන් වීම නිසා ඒ අයට සැප මේ ආහාර පාන පහළ වුණාට පස්සේ ආහාර අනුභව කරලා අන්න අර සහෝදරයා බොහොම සැපවත්ව ශරීරයේ බල ගන්නවාගෙන මේ නැවත මේ ස්වාමීන් වහන්සේ ළඟට එනවා. නැවත ස්වාමීන් වහන්සේ ළඟට එනවා. ඊට පස්සේ කියනවා පහෝතම් භෝජනම් බන්තේ පස්ස නග්ගාම් හසේ මයං
තථා බන්තේ පරක්කම යථා වත්තං ලබාමසි. කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සංඝයා වහන්සේට දානයක් දීලා අපිට පින් දුන්න අපි සතුටින් අනුමෝදන් වුණා. ඒ නිසා අපිට ආහාර පාන අවශ්‍ය ප්‍රමාණයට ලැබුණා. ඕන තරම් ආහාර පාන දැන් ලැබිලා තියෙනවා. හැබැයි නග්ගාම්හසේ මයන් තාම අපි නිර්වස්ත්‍රවයි ඉන්නේ, නග්නවයි ඉන්නේ. තථා බන්තේ පරක්කම යථාවත්තං ලබාමසි. ස්වාමීනි අපිට වස්ත්‍ර ලැබීම සඳහා කුමක් හරි දෙයක් කරන්නකෝ කියලා කියනවා. ඉල්ලා සිටිනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී පැහැදිලි කරනවා තේරෝ සංඛාර කෝටම්හා උච්චනිත්වාන නන්තකේ පිලෝතිකම් පටන් කත්වා සංඝේ චාතුද්දසේ අදා. තෙරුන් වහන්සේ ඊට පස්සේ දැන් අද කාලේ වගේ එදා සිවුරු හොයාගන්න හරි අමාරුයි. ස්වාමීන් වහන්සේලා වැඩි. ඉතින් තැන තැන දමලා තිබුණු රෙදි කෑලි එකතු කරලා සිවුරක් මහලා සතර දිස් වාසී සංඝයා වහන්සේට ඒක පූජා කරාලු සාංගික කරලා. දත්වා අන්වා දිසී තෙහෙරෝ මාතු පිතුච භාතුනෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අන්න අර සංඝරත්නයට සිවුරු පූජා කරලා මවට පියාට සහෝදරයට මේ පිරිසට පින් අනුමෝදන් කරාලු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා. මේ මගේ ඥාතීන්ට ලැබේවා, ඥාතිහු සැපවත් වේවා කියලා. ඉතින් සමනන්තරානුද්දිට්ඨේ වත්තානි උපපජ්ජිසුන් කියනවා අර පින් අනුමෝදන් කිරීමත් එක්කම ඒ අය පින් අනුමෝදන් වුණා, ඥාති පිරිස වස්ත්‍ර පහළ වුණා කියලා. වස්ත්‍ර පහළ වුණා. තතෝ ස්වත්ත වසනෝ තේරස්ස දස්සයීතුමන්. අන්න ඊට පස්සේ අර සහෝදරයා වස්ත්‍ර ඇඳගෙන බොහෝම මේ හොඳින් තෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා පෙනී සිටියා කියලා කියනවා. රහතන් වහන්සේ ළඟ පෙනී සිටිනවා. ඉතින් ඊට පස්සේ පැහැදිලි කරනවා තේමයම් පරිදහාමයන් යංහි මනසෝපියං තථා බන්තේ පරක්කම යථා ගේහං ලබාමසි. දැන් මේ ඇවිල්ලා ඊළඟට තවත් දෙයක් ඉල්ලනවා. මොකක්ද? ස්වාමීනි අපි කැමති වස්ත්‍ර අඳින්න පුළුවන්. දැන් අපිට වස්ත්‍ර ලැබිලා තියෙන්නේ. නමුත් යථා ගේහං ලබාමසි අපිට ගෙයක් ලබා ගැනීම සඳහා කුමක් හරි දෙයක් කරන්න ස්වාමීනි කියලා ඉල්ලනවා. ඉන්න ගේකුත් නැහැ. ඉන්න තැනක් නැහැ. ඉතින් අන්න ඒ වෙලාවේදී තෙහෙරෝ පන්න කුටින් කତ୍වා සංඝේ චාතුද්දසේ අදා දත්වා අන්වා දිසී තෙහෙරෝ මාතු පිතුච භාතුනෝ. ඊට පස්සේ පැහැදිලි කරනවා තෙරුන් වහන්සේ මේ ඔය පොල්ලතු වගේ දෙයක් එකතු කරගෙන කුටියක් හදලා තියෙනවා. පන්න කුටි කියලා කියන්නේ ඒ වගේ මොන හරි අතු වලින් කොළ වලින් කුටියක් හදලා සතර දිසා වාසී සංඝයා වහන්සේට පූජා කරනවා. ඊට පස්සේ මවට පියාට සහෝදරය ඇතුළු පිරිසට ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා මේ පින මගේ ඥාතීන්ට ලැබේවා, ඥාතිහු සැපවත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ සමනන්තරානුද්දිට්ඨේ ගරාණි උපපජ්ජිසුන්. අර පින් අනුමෝදන් කරනවත් එක්ක මේ පිරිස පින් අනුමෝදන් වෙනවා. ඒත් එක්කම මේ ගෘහ ගෙවල් පහළ වුණා කියලා කියනවා. ඒ පිරිසට ඉන්ද වාසස්ථාන පහළ වෙනවා. එතකොට කෝටාගාර නිවේසනා විභත්තා භාගසෝමිතා න මනුස්සේසු ඊ දිසා යා දිසානෝ ගරායිද. කියන්නේ මනුෂ්‍ය ලෝකී ගෙවල් වලටත් වඩා ඉතින් මහත් වටිනා මේ විසිතුරු ගෙවල් මේ පිරිසට පහළ වුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ සහෝදරයා නැවතෙනවා. නැවත ඇවිල්ලා කියනවා තතහ බන්තේ පරක්කම යථා පානං ලබාමසි තේරෝ කරකං පූරෙත්වා සංඝේ චාතුද්දසේ අදා. කියනවා ස්වාමීනි අපි පිපාසයෙන් ඉන්නේ. ආහාර ලැබුණා. හැබැයි වතුර පානය කරන්න බොන්න වතුර නැහැ. පිපාසයෙන් අපි මේ දීර්ඝ කාලයක් ඉන්නේ. ස්වාමීනි ඒ නිසා අපිට මේ පිපාසය සංසිඳවා ගන්න වතුර ලබා ගැනීම සඳහා වහන්සේ මොකක් හරි පින්කමක් කරන්න.
ඒ වෙලාවේදී තේරෝ කරකම් පූරෙත්වා. ඒ කියන්නේ තෙරුන් වහන්සේගේ ඔය ධම්ම කරකය කියලා තියෙනවා පැන් ගන්න භාජනයක්. මේ භාජනින් පැන් පුරවලා සතර දිසාවාසී සංඝයා අරමුණු කරලා පූජා කරවලු පැන්. පූජා කරලා දත්වා අන්වා දිසී තෙහෙරෝ මාතු පිතුච භාතුනෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සංඝයා වහන්සේට පැන් පූජා කරලා මවට පියාට සහෝදරය ඇතුළු ඥාතීන්ට මේ පින අනුමෝදන් කරනවා. අනුමෝදන් කරනවා. එතකොට සමනන්තරානුද්දිට්ටේ පානීයං උපපජ්ජත ගම්භීරා චතුරස්සාච පොක්කරඥෝ සුනිම්මිතා. පැම් පූජා කළ පින් අනුමෝදන් කරනකොට මේ පිරිසට පැම් පහළ වෙනවලු ඉතාම ගැඹුරු සතරස්සාකාරූ පැම් පොකුණුත් ඒ අයට පහළ වෙනවා කියලා කියන. ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙනකොට ඒ පැම් පොකුණු පහළ වුණා. නහත් තත්ත නහත්වා පිවිත්වාච තෙහෙරස්ස පටිදස්සයුම්. ඉතින් ඒ පැම් පොකුණු වලට බැහැලා නාලා පැම් පානය කරලා ඊට පස්සේ ඔන්න නැවත තෙරුන් වහන්සේ ළඟට එනවා සහෝදරයා. ඇවිල්ලා කියනවා අහෝතම් පානීයම් බන්තේ පාදා දුක්ඛා පලන්තිමි. පලන්තිනෝ. ඒ කියන්නේ ස්වාමීනි අපිට බොහෝ දැන් පැන් ලැබිලා තියෙනවා. ඇති තරම් පැන් තියෙනවා. හැබැයි ස්වාමීනි අපේ පා පැලිලා තියෙන්නේ අපි. නැත්තම් කකුල් පැලිලායි තියෙන්නේ. ඇයි ඒ පැලිලා තියෙන්නේ? ආහින්ද මානා කංජාම සක්කරේ කුසකණ්ඨකේ තථා භන්තේ පරක්කම යථා යානං ලබාමසේ. කියනවා ස්වාමීනි අපේ මේ ගල්ලොඩ කටෝඩ ඇවිදලා අපේ මේ කකුල් පැලිලා තියෙනවා. අනික අපි මේ කොරග ගහ යන්නේ. ඒ නිසා ස්වාමීනි යථා යානං ලබාමසේ අපිට යාන ලැබෙන විදිහට ඔබ වහන්සේ පිනක් කරන්නකෝ. යාන ලැබෙන විදිහට මේ කටයුත්තක් කරන්න අප කරේ අනුකම්පාවෙන් කියලා ඉල්ලා සිටිනවා. අන්න ඒ වෙලාවේදී තෙහෙරෝ සිපාටිකං ලද්දහ සංඝේ චාතුද්දසේ අදා දත්වා අන්වා දිසී තෙහෙරෝ මාතු පිතුච භාතුනෝ. කියනවා තෙරුන් වහන්සේ සෙරෙප්පු දෙකක් හොයාගෙන අන්නේ සෙරෙප්පු දෙක සංඝයා වහන්සේට පූජා කරා. පාවහන් දෙක සංඝයා වහන්සේට පූජා කරලා මවට පියාට සහෝදරයට පින් දෙනවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සමනන්තරා නුද්දිට්ඨේ පේතා රතේන මාගමු. අන්න කියනවා ඒ පින් අනුමෝදන් කරාට පස්සේ ඒගොල්ලෝ සතුටින් පින් අනුමෝදන් වෙනකොට රත පහළ වෙලා මෙන්න මේ රතවල නැගලා තෙරුන් වහන්සේ රහතන් වහන්සේ ළඟට එනවලු පිරිස. ඊට පස්සේ කියනවා අනුකම්පිතම්හ බද්දන්තේ බත්තේ නච්ඡාදනේනච ගරේන පානදානේන යානදානේන චූභයං. යනි ස්වාමීනි ඔබ වහන්සේ අප කෙරේ පුදුම අනුකම්පාවක් දැක්වී. අප වෙනුවෙන් දානෙ දුන්නා. ඒ වගේම සිවුරක් පූජා කරා. ඒ වගේම පැන් පූජා කරා. ඊට පස්සේ කුටියක් හදලා පූජා කරා. ඊට පස්සේ පාවහන් යුගලකුත් පූජා කරා. ඔබ වහන්සේ අප කෙරෙහි පුදුම අනුකම්පාවක් දැක්වියේ. ඉතින් ස්වාමීනි කරුණාවෙන් තෙත් වූ හිතක් තියෙන ඔබ වහන්සේට වන්දනා කරන්නයි අපි මෙහි පැමිණියේ කියලා මේ පිරිස මේ කියා සිටිනවා. මුනින් කාරුණිකං ලෝකේ බන්තේ වන්දිතු මාගතා. ස්වාමීනි කාරුණික ඔබ වහන්සේට වන්දනා කරන්නයි මෙතෙන්ට පැමිණියේ කියලා මේ පිරිස කියා සිටිනවා කියලා පැහැදිලි කරනවා මේ සානුවාසී ප්‍රේත වස්තුව ප්‍රේත කතාවේ. ඒක පැහැදිලි කරනවා. ඉතින් අර ඥාති පිරිසක් දෙමව්පියන් සහෝදරයන් ඥාති පිරිස දුකින් මිදවීම සඳහා බලන්න මේ රහතන් වහන්සේ දන් දුන්නා. නේද? ඊට පස්සේ මේ භෝජන ආහාර දන් දුන්නා. ඊට පස්සේ සිවුරක් දන් දුන්නා. පූජා කරා. ඊට පස්සේ කුටියක් හදලා සංඝයාට පූජා කරනවා.
ඊළඟට පැම් පූජා කරනවා. ඊළඟට පාවහම් පූජා කරනවා. එතකොට බලන්න දැන් මේ සියලු කටයුතු කරන අවස්ථාවේදී උන්වහන්සේට පහළ වෙන්නේ කුසල් සිත් නෙවෙයි. පහළ වෙන්නේ මොනවද? ක්‍රියාසිත. සහේතුක කාමාවචර ක්‍රියාසිත තමයි පහළ වෙන්නේ. ක්‍රියාසිත පහළ වෙනවා. ඉතින් ඒ සිත්වලට රහතන් වහන්සේට මතු කියන්නේ මේ ජීවිතෙන් පසුව ආයෙත් නැවත විපාක ලැබෙන්නෙත් නැහැ. අනික ඒ සිත්වල විපාක මේ ශක්තියක් නිර්මාණය වෙන්නෙත් නැහැ. විපාක ශක්තියක් ඒ සිත්වල නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට ඒ සිත්වලට තමයි අපි රහතන් වහන්සේට මේ කාමාවචර කුසල් කිරීම වශයෙන් පහළ වෙන සිත්වලට තමයි අපි සහේතුක කාමාවචර ක්‍රියාසිත කියලා කියන්නේ. සහේතුක කාමාවචර ක්‍රියාසිත. හොඳයි. ඊට පස්සේ පැහැදිලි කරනවා කාමාවචර කුසාසිත 8 සහේතුක කාමාවචර විපාක සිත් 8 සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8යි කාමාවචර සෝභන සිත් 24යි. කාමාවචර කුසාසිත සහේතුක කාමාවචර විපාක සිත් සහේතුක කාමාවචර ක්‍රියා සිත් කියලා 8 බැගින් ඔක්කොම 24යි. ඒ 24 සෝමනස්ස සහගත සිත් 12කි. සෝමනස්ස සහගත සිත් තියෙනවා 12ක්. ඊළඟට ඥාන උපේක්ෂා සහගත සිත් තියෙනවා 12ක්. ඥාන සංප්‍රයුක්ත සිත් 12යි, ඥාන විප්‍රයුක්ත සිත් 12යි, අසංඛාරික සිත් 12යි, සසංඛාරික සිත් 12යි. ඊට පස්සේ පැහැදිලි කරනවා මේ කාම ආචර සිත් 54 මොනවද කියලා. අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාම ආචර සෝබන සිත් 24යි. එතකොට සියල්ලම 54යි. ඒ සිත් 54 අකුසල් 12යි, කුසල් 8යි, විපාක 23යි, ක්‍රියාසිත 11යි. ඊළඟට පැහැදිලි කරනවා සෝමනස් සහගත සිත් 18යි, උපේක්ෂා සහගත සිත් 32යි, දෝමනස් සහගත සිත් 2යි, සුඛ සහගත සිත් 1යි, දුක්ඛ සහගත සිත් 1යි, අසංඛාරික සිත් 37යි, සසංස්කාරික සිත් 17යි. ඔන්න ඊට පස්සේ පැහැදිලි කරනවා මේ ස්වාමීන් වහන්සේ මේ සිත් ගණන මතක තබා ගන්න. මතක තබා නොගතහොත් ඉදිරියට කරදර විය හැකිය. ඉතින් මේක මේ සිහියේ තබා ගත යුතු වටිනා කාරණාවක්. මතක තබා නොගත්තොත් නම් අනිවාර්යයෙන්ම කරදරයට පත් වෙන්න වෙනවා. ඒ කියන්නේ මේ පාඩම් මාලාවෙන් ඉවත් වෙන්න වෙනවා. මොකද ඉදිරි පාඩම් වල අනිවාර්යෙන් මේව මතකයේ අවශ්‍යයි. එතකොට මේ මෙතන පැහැදිලි කරනවා මේ සිත් 54 සෝමනස්ස සහගත උපේක්ෂා සහගත ආදී මේ සිත්. හොඳයි. එතකොට මේ දැන් අපි මේ සිත් ගණන් මේ සෝමනස්ස සහගත ආදී මේ කාමාවචර සිත් 54 යටතේ තියෙන මේ සෝමනස්ස උපේක්ෂා සහගත සිත් ගැන නැවත අපි පසු විපරමක් කරලා බලමු මේ වගුවක් ආශ්‍රයෙන්. එතකොට තමන්ට මීට වඩා මේක පැහැදිලි වෙයි. හොඳයි. එතකොට කාමාවචර සිත් 54. කාමාවචර සිත් 54. එතකොට ඔන්න අපිට බලන්න පුළුවන් මුලින්ම තියෙන්නේ අකුසල් සිත්. දැන් කාමාවචර සිත් 54 මුලින්ම එන්නේ අකුසල් සිත්. එතකොට අකුසල් සිත් 12යි. ලෝභ සහගත සිත් 8යි. ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. එතකොට ඊළඟට බලන්න දැන් මේ සිත කියලා මුලින්ම තියෙනවා. ඊට පස්සේ සිත් ටික පිළිවෙලට 12 තියෙනවා. ඊළඟට තියෙනවා සෝස කියලා. අන්න එතන ඒ කියන්නේ සෝමනස්ස සහගත කියන එකයි. ඊළඟට ඌස කියලා තියෙනවා. ඒ කියන්නේ උපේක්ෂා සහගත කියන එක. ඊළඟට තියෙනවා දෝස කියලා. ඒ කියන්නේ දෝමනස්ස සහගත කියන එකයි. කෙටියෙන් ඒ තියෙන්නේ. ඊළඟට තියෙනවා සූස කියලා. ඒ කියන්නේ සුඛ සහගත කියන එක. ඊළඟට දූස කියලා තියෙනවා. ඒ කියන්නේ දුක්ඛ සහගත කියන එක. ඊළඟට අසං කියලා තියෙනවා. අසං කියලා තියෙන්නේ අසංඛාරික කියන එකයි. ඊළඟට සසං කියලා තියෙනවා. ඒ කියන්නේ සසංස්කාරික කියන එකයි. ඊළඟට තියෙනවා අකු කියලා.
අකු කියලා කියන්නේ අකුසල් කියන එක. ඊළඟට තියෙනවා කුස. ඔව්. එතන මට පැහැදිලිව පේන්නේ නැහැ කුස කියලානේ තියෙන්නේ. කුස කියලා තියෙන සංස් එහෙමයි. ඔව්. ඒ කියන්නේ කුසල් කියන එක. එහෙමයි කුසල. ඊළඟට විපාක. ඔව් විපාක. නේ. විපාක කියන එක තමයි ඒ කෙටියෙන් තියෙන්නේ. ඊළඟට ක්‍රියා. එතන තියෙනවා ක්‍රියා කියලා. ක්‍රියා කියලා තියෙනවා. එතකොට බලන්න මුලින්ම සිත ඊළඟට සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත, දෝමනස්ස සහගත, සුඛ සහගත, දුක්ඛ සහගත, අසංඛාරික, සසංස්කාරික, ඊළඟට අකුසල්, කුසල්, ඊළඟට විපාක, ක්‍රියා. ওই විදිහට තමයි මේ වගුවේ උඩ ඒ කොටස් වල මේ යෙදිලා තියෙන්නේ. මේ ඒවා කෙටි කරලා තමයි අකුරු වශයෙන් කොටස් වශයෙන් දක්වලා තියෙන්නේ. හොඳයි අපි බලමු මේ අකුසල් සිත් 12 සෝමනස්ස සහගත සිත්. ඔන්න බලන්න පළවෙනි සිත සෝමනස්ස සහගතයි. ඊළඟට දෙවෙනි සිත සෝමනස්ස සහගතයි. තුන්වෙනි සිත සෝමනස්ස සහගතයි. හතරවෙනි සිතත් සෝමනස්ස සහගතයි. එහෙමනම් ඒ එක එක සිතකට අපි අංක දාලා තියෙනවා. ඒකට සිත් 4ක් තියෙනවා. අකුසල් සිත් වල සිත් 4ක් සෝමනස්ස සහගතයි. ඊළඟට උපේක්ෂා සහගත සිත්. බලන්න ඒ හතරෙන් පසුව තියෙන. ඒ කියන්නේ 5 වෙනි අංකේ, 6 වෙනි අංකේ, 7 වෙනි අංකේ, 8 වෙනි අංකේ යටතේ තියෙන සිත් හතරම උපේක්ෂා සහගතයි. එතකොට එතන ඒ නිසා අපි ඉස්සරහින් දාලා තියෙනවා උපේක්ෂා සහගත කියන කොටුව යටතේ තීරුව යටතේ 1 2 3 4 කියලා. ඊළඟට මෝහ මූල සිත් දෙකත් කියන්නේ 11 12 අංක දෙක යටතේ තියෙන සිත් දෙකත් උපේක්ෂා සහගතයි. උපේක්ඛා සහගත කියලා තියෙනවා. එතකොට බලන්න මේ දෙක ගත්තාම 5 6. එතකොට අකුසල් සිත් 12 තියෙන උපේක්ෂා සහගත සිත් 6ක්. ඊළඟට දෝමනස්ස සහගත. දෝමනස්ස සහගත සිත් ඔන්න බලන්න 9 10 කියන අංක දෙක යටතේ තියෙන ද්වේෂ මූල සිත් දෙක තමයි දෝමනස්ස සහගත සිත්. එතකොට මේ දෙකට 1 2 කියලා අංක දෙක දාලා තියෙනවා. ඊළඟට සුඛ සහගත සිත්. ඒ තීරුවේ අපි අංක දාලා නැහැ, ලකුණු කරලා නැහැ. මොකද අකුසල් සිත් 12 සුඛ සහගත සිත් නැහැ. ඊළඟට දුක්ඛ සහගත සිත්. දුක්ඛ සහගත සිත් කියන තීරුවත් හිස්. ඒ කියන්නේ අකුසල් සිත් යටතේ දුක්ඛ සහගත සිත් නැහැ. ඊළඟට අසං කියන එක අපි කියව අසංඛාරික සිත්. ඒතර අසංඛාරික සිත් බලන්න පළවෙනි සිත. ඊළඟට තුන්වෙනි සිත අසංඛාරිකයි. ඊළඟට පස්වෙනි සිත. ඊළඟට හත්වෙනි සිත. ඊළඟට නවවෙනි සිත. ඊළඟට 11 12 කියන සිත් දෙකම අපි කියවනේ මෝහ මූල සිත් අසංඛාරිකයි කියලා. බලන්න එතකොට සිත් 7ක් තියෙනවා අසංඛාරික සිත්. සිත් 7ක් අසංඛාරිකයි. ඊළඟට සසංඛාරික සිත්. බලන්න සසංඛාරික සිත් කියන්නේ ඒ සසංඛාරික කියන තීරුවේ දෙවෙනි සිත අකුසල දෙවෙනි සිත සසංඛාරිකයි. ඊළඟට හතරවෙනි සිත සසංඛාරිකයි. ඊළඟට හයවෙනි සිත සසංඛාරිකයි. ඊට පස්සේ අටවෙනි සිත සසංඛාරිකයි. ඊළඟට 10 වෙනි සිත සසංඛාරිකයි. අන්න බලන්න ඒ නිසා ඒ සිත් වලට ඉදිරියෙන් 1 2 3 4 5 කියලා අංක දැම්මා. එහෙමනම් අකුසල් සිත් 12 සසංඛාරික සිත් තියෙනවා 5ක්. හොඳයි. ඊළඟට තියෙන්නේ අපිට ඊළඟ කොටස් 4 තියෙනවානේ අකුසල්, කුසල්, විපාක, ක්‍රියා කියලා. එහෙමනම් මේ සිත් මුල් සිත් 12 අකුසල් සිත් හැටියට තමයි අපි සලකන්නේ. එහෙම තමයි නම් කරලා තියෙන්නේ. ඒකට අකුසල් සිත් 12නේ. අන්න ඒ නිසා ඒ 12 ඉදිරියෙන්ම අංක දාලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. අන්න බලන්න එහෙමනම් අකුසල් සිත් 12යි. ඊට පස්සේ මෙතනදී අපිට කුසල්
තීරුව යටතේ ලකුණු කරන්න එන්නේ නැහැ. විපාක මේ අකුසල් සිත් 12 කියන්නේ විපාක සිත් නෙවෙයි. ඒ නිසා එතන ලකුණු වෙන්නේත් නැහැ. ඒ වගේම අකුසල් සිත් 12 කියන්නේ ක්‍රියා සිත් නොවන නිසා එතන ලකුණු වෙන්නේත් නැහැ. හොඳයි. අපි බලමු දැන් කාමාවචර සිත් 54න් 12ක් අපි ඉගෙන ගත්තා. එහි මේ ભેද අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු 13 14 යටතේ මේ ඉදිරියට තියෙන සිත්. හොඳයි. එතකොට ඔන්න බලන්න 13 ඊළඟට 13 වෙනි සිත 14 වෙනි සිත 15 වෙනි සිත 16 වෙනි සිත 17 වෙනි සිත 18 වෙනි සිත 19 වෙනි සිත හැටියට සිත් කොටසක් දක්වනවා. ඒ සිත් ටික අපි අර ඉගෙන ගත්තු අහේතුක අකුසල් විපාක සිත්. හොඳයි. එතකොට මෙන්න මේ සිත් 7. එතකොට මෙතන සිත් 7ක් තියෙනවා. අහේතුක අකුසල් විපාක සිත් 7. මේ සිත් 7 බලන්න ඕනි සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත, දෝමනස්ස සහගත ආදී සිත් මොනවද කියන එක. බලමු මුලින්ම සෝමනස්ස සහගත. එතකොට සෝමනස්ස සහගත කියන තීරුව හිස්. ඒ කියන්නේ සෝමනස්ස සහගත එකදු සිතක්වත් මෙන්න මේ සිත් 7 නැහැ. ඊළඟට උපේක්ෂා සහගත සිත්. එතකොට බලන්න දැන් අපි මුලින් ඉගෙන ගත්තු සිත් 12 දී උපේක්ෂා සහගත සිත් අපිට 6ක් ආවා. එතකොට එතන ඉඳලා තමයි දැන් අපි මේ බලන්නේ. එහෙමනම් පළවෙනි සිත මේ 13 වෙනි සිතත් උපේක්ෂා සහගතයි. එතකොට ඒකට අංක 7. කියන්නේ 7 වෙනි උපේක්ෂා සහගත සිතේ. ඊළඟට 14 වෙනි සිතත් උපේක්ෂා සහගතයි. එහෙනම් ඒක 8 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 15 වෙනි සිතත් උපේක්ෂා සහගතයි. එතකොට ඒක 9 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 16 වෙනි සිතත් උපේක්ෂා සහගතයි. එතකොට එහෙමනම් 10 වෙනි උපේක්ෂා සහගත සිතයි. ඒ නිසා තමයි 10 අංකේ දාලා තියෙන්නේ. ඊළඟට බලන්න 18 වෙනි සිතත් උපේක්ෂා සහගතයි. එහෙමනම් උපේක්ෂා සහගත සිත් අතර ඒක 11 වෙනි සිත. ඊළඟට 19 වෙනි සිතත් උපේක්ෂා සහගතයි සම්පීර්ණ සිත. එතකොට උපේක්ෂා සහගත සිත් වල 12 වෙනි සිත තමයි ඔය උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. හොඳයි. එතකොට අහේතුක අකුසල විපාක සිත් අවසන් වෙනකොට උපේක්ෂා සහගත සිත් තියෙනවා 12. එතකොට දෝමනස්ස සහගත සිත් නැහැ. මේ සිත් අතර දෝමනස්ස සහගත සිත් නැහැ. ඊට පස්සේ සුඛ සහගත සිත්. සුඛ සහගත සිතුත් නැහැ. ඊළඟ තීරුවේ තියෙන දුක්ඛ සහගත සිත්. අන්න බලන්න දුක්ඛ සහගත සිත් එකක් තියෙනවා. මොකද්ද 17 වෙනි අංකයටදී තියෙන දුක්ඛ සහගත කාය විඥානය. එහෙමනම් දුක්ඛ සහගත සිත් එකයි අපිට මෙතෙක් හම්බුනේ. ඊළඟ තීරුව බලමු අසංඛාරික සිත්. එතකොට පිරිසට මතකයි මේ අහේතුක සිත් 18ම අසංඛාරික සිත් හැටියටයි සලකන්නේ කියන එක පැහැදිලි කරා. සිත් ගණන් ගැනීමේදී අසංඛාරික සිත් හැටියටයි සලකන්නේ. එහෙමනම් මෙතන 13 14 15 16 17 18 19 කියන අංක යටතේ යෙදුණු මේ සිත් 7ම අසංඛාරිකයි. ඒකට බලන්න අපිට අකුසල් සිත් 12 දී අවසන් වෙනකොට අසංඛාරික සිත් තිබුණේ 7යි. දැන් මෙතනදී 8 9 10 11 12 13 14 කියලා සිත් 14ක් මේ හේතුක අකුසල විපාක සිත් අවසන් වෙනකොට අසංඛාරික සිත් 14ක් තියෙනවා. ඊළඟට සසංස්කාරික සිත් තීරුව හිස්. ඒ කියන්නේ සසංස්කාරික සිත් නැහැ. එතකොට ඊළඟට අකුසල් සිත්. මේවා විපාක සිත් නිසා අකුසල් සිත් නෙවෙයි. ඊළඟට කුසල්. කුසල් සිතුත් නෙවෙයි මේවා විපාක. ඊළඟට තියෙනවා විපාක කියලා. අන්න බලන්න විපාක තීරුවේ ගත්තාම ඒකේ 1 2 3 4 5 6 7 කියලා අංක දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිත් 7ම විපාක සිත්. අහේතුක අකුසල් විපාක සිත්. ඊට බලන්න මේ වෙනකොට අහේතුක අකුසල් විපාක සිත් අවසානයේ දක්වා එතකොට විපාක සිත් තියෙන්නේ 7යි. ඊළඟ තීරුව ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත තීරුව හිස්. ඒ කියන්නේ මේ සිත් ක්‍රියාසිත නොවේ. හොඳයි. ඊළඟ කොටස අපි බලමු. හොඳයි. එතකොට අපි සිත් 19ක් මුලදී ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ
කාමාවචර සිත් 54 20 වෙනි සිත 21 වෙනි සිත 22 වෙනි සිත 23 වෙනි සිත 24 වෙනි සිත 25 වෙනි සිත ඊළඟට 26 වෙනි සිත 27 වෙනි සිත 28 වෙනි සිත 29 වෙනි සිත 30 වෙනි සිත මෙන්න මේ සිත් ටික. එතකොට බලන්න මෙතන සිත් 11ක් තියෙනවා. 11 මොනවද? අහේතුක කුසල විපාක සිත් 8ත් ඒ වගේම අහේතුක ක්‍රියා සිත් 3ක්. මෙන්න මේ සිත් 11 තමයි මේ 20 අංකයේ ඉඳලා 30 අංකය දක්වා තියෙන්නේ. හොඳයි එතකොට අපි බලමු මේ සිත් 11 සෝමනස්ස සහගත සිත්. ඊට බලන්න 26 අංකයේ යටතේ තියෙන සිත් ඉස්සරහින් තියෙනවා අංක 5. ඒ කියන්නේ අපි මෙතෙක් මේ සිත් වලට කලින් සිත් දක්වා ඉගෙන ගන්නකොට සෝමනස්ස සහගත සිත් අපිට මුණ ගැහුනේ 4යි. එතකොට මේ 26 වෙනි සිතත් සෝමනස්ස සහගතයි. එතකොට ඒක සෝමනස්ස සහගත සිත් අතර 5 වෙනි සිත. ඊළඟට 30 වෙනි අංකය යටතේ තියෙන සිත සෝමනස්ස සහගත හසිතුප්පාද. ඒක සෝමනස්ස සහගත නිසා 6 වෙනි අංකේ දාලා තියෙනවා. ඒ කියන්නේ සෝමනස්ස සහගත සිත් අතර 6 වෙනි සිත. ඊළඟට බලමු අපි මේ සිත් 11 උපේක්ෂා සහගත සිත්. 20 වෙනි අංකය යටතේ තියෙන සිත උපේක්ෂා සහගතයි. එහෙමනම් උපේක්ෂා සහගත සිත්වල 13 වෙනි සිත. ඊළඟට 21 වෙනි අංකය යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. ඒකට 14 වෙනි සිත උපේක්ෂා සහගත. 22 වෙනි අංකය යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. ඒ කියන්නේ උපේක්ෂා සහගත 15 වෙනි සිත. ඊළඟට 23 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. එතකොට උපේක්ෂා සහගත සිත්වල එක 16 වෙනි සිත. ඊළඟට 25 වෙනි අංකයේ යටතේ තියෙන සිත උපේක්ෂා සහගත සම්පටිච්ඡනියත් උපේක්ෂා සහගතයි. එහෙමනම් ඒක 17 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 27 වෙනි අංකයේ යටතේ තියෙන උපේක්ෂා සහගත සම්තිරණය 18 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 28 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. 19 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 29 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. ඒක උපේක්ෂා සහගත සිත් අතර 20 වෙනි සිත. හොඳයි. ඊළඟට දෝමනස්ස සහගත සිත් තීරුව හිස්. ඒ කියන්නේ දෝමනස්ස සහගත සිත් නැහැ මේ කොටසේ. ඊළඟට සුඛ සහගත තීරුවේ 1 කියන අංකයක් යෙදিলা තියෙනවා 24 වෙනි සිතට. කියන්නේ සුඛ සහගත කාය විඥානි. අන්න එතකොට ඒ සිත සුඛ සහගත සිතක්. ඒකට අපිට මෙතෙක් හම්බුණු එකම සිත. හොඳයි ඊළඟට දුක්ඛ සහගත තීරුවත් හිස්. ඒ කියන්නේ දුක්ඛ සහගත සිත් නැහැ මේ සිත් කොටසේ. ඊළඟට අසංකාරික තීරුව. අන්න එතකොට මේ සිත් 11ත් අහේතුක සිත්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවා අසංස්කාරික සිත්. ඒ නිසා මුලින් අපිට ආවා සිත් 14ක් අසංස්කාරික හැටියට. දැන් මෙතන මේ 20 වෙනි අංකයේ ඉඳලා 30 වෙනි අංකයේ දක්වා සිත් ඒ 11ම අසංස්කාරික. ඒ නිසා 20 වෙනි අංකයේ යටතේ තියෙන සිත 15 වෙනි අසංස්කාරික සිත. ඊළඟ එක 16 වෙනි එක, ඊළඟ 17 වෙනි එක, ඊළඟට 18 වෙනි එක, 19 වෙනි එක, 20 වෙනි එක, 21 වෙනි එක, 22 වෙනි එක, 23 වෙනි එක, 24 වෙනි එක. ඊළඟට මේ සිත් මේ 30 වෙනි සිත තමයි අසංස්කාරික සිත් අතර 25 වෙනි සිත. හොඳයි. ඊළඟට සසංස්කාරික තීරුව හිස්. සසංස්කාරික සිත් නෑ මේ 11. ඊළඟට අකුසල් තීරුවත් හිස්. මේවා අකුසල් සිත් නෙවෙයි. ඊළඟට කුසල් තීරුවත් හිස්. මේවා කුසල් සිත් නෙවෙයි. ඊළඟට විපාක කියන තීරයොන්න බලන්න 8 9 10 11 12 13 14 15 කියන මේ අංක ඉදිලා තියෙනවා 27 වෙනි හිත දක්වා. එහෙම නැත්නම් අපි කියනවා හේතුක කුසල විපාක සිත් සියල්ලටම මෙතනදී අංක ඉදිලා තියෙනවා. එහෙමනම් විපාක සිත්වල අපි මුලින් සිත් 7ක් ඉගෙන ගත්තා. සිත් 7ක් තියෙනවා කියලා. ඊළඟට මෙතන 20 වෙනි සිත තමයි 8 වෙනි විපාක සිත. ඊළඟට 21 වෙනි සිත 9 වෙනි විපාක සිත, 30 වෙනි 22 වෙනි සිත 10 වෙනි විපාක සිත, 23 වෙනි සිත 11 වෙනි විපාක සිත, 24 වෙනි සිත 12 වෙනි විපාක සිත,
25වෙනි සිත 13වෙනි විපාක සිත 26වෙනි සිත 14වෙනි විපාක සිත 27වෙනි සිත 15වෙනි විපාක සිත. එතකොට මෙතෙක් අපිට විපාක සිත් 15ක් මුණ ගැහිලා තියෙනවා. එතකොට ඊළඟට තියෙන්නේ ක්‍රියාසිත තීරුව. අන්න බලන්න ක්‍රියාසිත තීරුවේදී 28 වෙනි සිතට ඉදිරියෙන් තියෙනවා අංක 1. එහෙනම් මෙතෙක් හමුණු ක්‍රියාසිත වලින් පළවෙනි සිත තමයි මෙන්න මේ 28 වෙනි සිත. උපේක්ඛා සහගත පංචද්වාර වජ්ජන සිත අහේතුක ක්‍රියාසිත වල පළවෙනි එක. එතකොට 28 වෙනි සිත පළවෙනි ක්‍රියාසිත මේ සිත් අතර ඊළඟට 29 වෙනි එක දෙවෙනි එක ඊළඟට 30 වෙනි සිත සෝමනස් සහගත හසිත උපාදේ ඔන්න මෙතෙක් අපිට හම්බ වුණු සිත් ක්‍රියාසිත අතර තුන්වෙනි සිත. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ කාමාවචර සිත්. ඊළඟට අපිට තියෙන්නේ දැන් මෙතෙක් අපි 30ක් ඉගෙන ගත්තා ඊළඟට 31 වෙනි මේ කාමාවචර සිත් 54 ඊළඟට 31 වෙනි සිත 32 වෙනි සිත 33 වෙනි සිත 34 වෙනි සිත 35 වෙනි සිත 36 වෙනි සිත 37 වෙනි සිත 38 වෙනි සිත. එතකොට සිත් 8ක් තියෙනවා මෙතන. මේ සිත් 8ට අපි කිව්වා කාමාවචර කුසාසිත 8 කියලා. කාමාවචර කුසාසිත 8. එතකොට මේ සිත් 8ත් අපි බලමු සෝමනස්ස සහගත උපේක්ෂා සහගත දෝමනස්ස සහගත ආදී සිත් මොනවද කියලා. බලන්න අපි මෙතෙක් ඉගෙන ගත්ත සිත් 30ක් ඒ සිත් 30 අතර තිබුණ සෝමනස්ස සහගත සිත් 6ක්. එතකොට මෙතනදී 31 වෙනි අංකයේ යටතේ තියෙන සිත සෝමනස්ස සහගතයි. අන්න ඒ නිසා එකට අංක 7 දුනා. 7 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 32 වෙනි සිතත් සෝමනස්ස සහගත සිතක්. එහෙමනම් 8 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 33 වෙනි සිතත් සෝමනස්ස සහගත සිතක්. එහෙමනම් 9 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 34 වෙනි සිතත් සෝමනස්ස සහගත සිතක්. එහෙමනම් මෙතෙක් අපි ඉගෙනගත්තු සිත් අතර 10 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට උපේක්ෂා සහගත සිත්. උපේක්ෂා සහගත සිත් අපි මෙතෙක් ඉගෙනගෙන තියෙනවා සිත් 20ක්. මෙතෙක් අපිට හමු වුණා උපේක්ෂා සහගත සිත් 20ක්. දැන් මේ 35 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. එහෙමනම් උපේක්ෂා සහගත 21 වෙනි සිත එක. ඊළඟට 36 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. එහෙනම් 22 වෙනි උපේක්ෂා සහගත සිත එක. ඊළඟට 37 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. ඒක 23 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 38 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් උපේක්ෂා සහගතයි. එහෙමනම් මෙතෙක් අපිට හමු වුණු උපේක්ෂා සහගත සිත් අතර 24 වෙනි උපේක්ෂා සහගත සිත. හොඳයි ඊළඟට දෝමනස්ස සහගත සිත් තීරුව හිස්. ඒ කියන්නේ දෝමනස්ස සහගත සිත් මේ සිත් අතරේ නැහැ. ඊළඟට සුඛ සහගත තීරුවත් හිස්. සුඛ සහගත සිත් නැහැ මේ සිත් අතරේ. දුක්ඛ සහගත කියන තීරුවත් හිස්. එහෙමනම් මේ සිත් අතර දුක්ඛ සහගත සිත් නැහැ. ඊළඟට අසංස්කාරික සිත් තීරුව. බලන්න මෙතෙක් අපි ඉගෙන ගත්ත සිත් 30ක් ඊට කලින් ඉගෙන ගත්තා. ඒ අතර තිබුණ අසංස්කාරික සිත් 25ක්. එතකොට මේ 31 වෙනි සිතත් අසංස්කාරික සිතක්. එහෙමනම් අසංස්කාරික 26 වෙනි සිත එක. ඊළඟට 33 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් අසංස්කාරික සිතක්. ඒක 27 වෙනි අසංස්කාරික සිත. ඊළඟට 35 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් අසංස්කාරික සිතක්. ඒක 28 වෙනි අසංස්කාරික සිත. ඊළඟට 37 වෙනි අංකයේ යටතේ තියෙන සිතත් අසංස්කාරික සිතක්. ඒක 29 වෙනි අසංස්කාරික සිත. හොඳයි. ඊළඟට සසංස්කාරික සිත්. මෙතෙක් අපි සසංස්කාරික සිත් 5ක් ඉගෙන ගත්තා. සසංස්කාරික සිත් 5ක් ඉගෙන ගත්තා. ඒ පහම තිබුණේ අකුසල් සිත් යටතේ. දැන් බලන්න මෙතනදී 32 වෙනි සිත සසංස්කාරිකයි. 32 වෙනි සිත සසංස්කාරිකයි. එහෙනම් 6 වෙනි සසංස්කාරික සිත. ඊළඟට 34 වෙනි සිතත් සසංස්කාරිකයි. එහෙනම් 7 වෙනි සසංස්කාරික සිත. ඊළඟට 36 වෙනි සිතත් සසංස්කාරිකයි. එතකොට 8 වෙනි සසංස්කාරික සිත එක. ඊළඟට 38 වෙනි සිතත් සසංස්කාරිකයි. ඒක 9 වෙනි සසංස්කාරික සිත. හොඳයි ඊළඟ තීරුව අකුසල් තීරුව
කොට මේවා අකුසල් සිත් නෙවෙයි. ඒ නිසා ඒ තීරුව හිස්ව තියෙනවා. ඊළඟට කුසල්. අන්න කුසල් සිත් කියන තීරුව සම්පූර්ණ වෙලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 වශයෙන් ඒ සිත් 8 ඉස්සරහම අංක එදිලා තියෙනවා. එහෙමනම් මෙතන කියන සිත් 8ම කුසල් සිත්. මේ සිත් 8ම කුසල් සිත්. එතකොට කුසල් සිත් 8ක් අපිට මෙතෙක් හමු වෙලා තියෙනවා. ඊළඟට තියෙන විපාක සිත් කියන තීරුව, ඒ තීරුව හිස්. ඒ කියන්නේ විපාක සිත් මෙතන නැහැ. ඊළඟට ක්‍රියා සිත් කියන තීරුව ඒකත් හිස්. ඒ කියන්නේ ක්‍රියා සිත් මේ සිත් 8 අතරේ නැහැ. හොඳයි. දැන් අපි 30 සිත් 38ක් මෙතෙක් වෙනකොට මෙතෙක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ කාමාවචර සිත් 54න් සිත් 38ක් ඉගෙන ගත්තා. දැන් ඊළඟට ඉතුරු සිත් ටික. එතකොට ඊළඟට තියෙන්නේ 39 40 41 42 43 44 45 46 කියන මේ සිත් 8. යන්නේ කාමාවචර සිත් 54 39 ඉඳලා 46 දක්වා තියෙන සිත් 8. එතකොට මේ සිත් 8ට අපි කියනවා සහේතුක කාමාවචර විපාක සිත් 8 කියලා. මේ සිත් 8 අපි බලමු සෝමනස්ස සහගත සිත් කොතෙක් තියෙනවද කියලා. එතකොට අපි මෙතෙක් ඉගෙන ගත්තු සිත් 38 දී තිබුණ සෝමනස්ස සහගත සිත් 10ක්. දැන් 39 වෙනි සිත සෝමනස්ස සහගතයි. එහෙමනම් ඒක 11 වෙනි සෝමනස්ස සහගත සිත. 40 වෙනි සිත සෝමනස්ස සහගතයි. එතකොට ඒක 12 වෙනි සෝමනස්ස සහගත සිත. 41 වෙනි සිත සෝමනස්ස සහගතයි. 13 වෙනි සෝමනස්ස සහගත සිත ඒක. 42 වෙනි සිත සෝමනස්ස සහගතයි. එහෙමනම් ඒක 14 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට උපේක්ෂා සහගත තීරුව බලන්න. ඒකෙදි 43 වෙනි සිත ඉස්සරහ තියෙනවා 25 වෙනි අංකය. එහෙමනම් අපි මීට කලින් සිත් 38ක් ඉගෙන ගත්තා. ඒ සිත් 38 තිබුණා උපේක්ෂා සහගත සිත් 24ක්. දැන් මේ 43 වෙනි සිතත් උපේක්ෂා සහගත නිසා ඒක 25 වෙනි උපේක්ෂා සහගත සිත. 44 වෙනි සිතත් උපේක්ෂා සහගත, ඒක 26 වෙනි උපේක්ෂා සහගත සිත. 45 වෙනි සිතත් උපේක්ෂා සහගත, ඒක 27 වෙනි උපේක්ෂා සහගත සිත. 46 වෙනි සිතත් උපේක්ෂා සහගත, ඒක 28 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට දෝමනස්ස සහගත තීරුව හිස්. කියන්නේ මේ 8 අතර දෝමනස්ස සහගත සිත් නැහැ. සුඛ සහගත තීරුවත් හිස්. සුඛ සහගත සිතුත් මේ අතර නැහැ. දුක්ඛ සහගත කියන තීරුවත් හිස්. දුක්ඛ සහගත සිතුත් මේ අතර නැහැ. අසංස්කාරික සිත් කියන තීරුව ඊළඟට අපි බලමු. එතකොට මෙතෙක් අපි ඉගෙන ගත්තු සිත් අතර අසංස්කාරික සිත් 29ක් තිබුණා. දැන් බලන්න 39 වෙනි සිතත් අසංස්කාරිකයි. එහෙමනම් ඒක 30 වෙනි අසංස්කාරික සිත. ඊළඟට 41 වෙනි සිතත් අසංස්කාරිකයි. ඒක 31 වෙනි අසංකාරික සිත. ඊළඟට 43 වෙනි සිතත් අසංකාරිකයි. ඒක 32 වෙනි අසංකාරික සිත. ඊළඟට 45 වෙනි සිතත් අසංකාරිකයි. ඒක 33 වෙනි අසංකාරික සිත. ඊළඟට සසංස්කාරික සිත් බලන්න. මෙතෙක් අපි ඉගෙන ගත්ත සසංස්කාරික සිත් 9ක්. දැන් මේ 40 වෙනි සිත සසංස්කාරික සිතක්. එහෙමනම් ඒක 10 වෙනි සසංකාරික සිත. ඊළඟට 42 වෙනි සිතත් සසංකාරිකයි. ඒක 11 වෙනි සසංකාරික සිත. ඊළඟට 44 වෙනි සිත සසංස්කාරිකයි. ඒක 12 වෙනි සසංස්කාරික සිත. 46 වෙනි සිත සසංකාරිකයි. ඒක 13 වෙනි සසංකාරික සිත. ඊළඟට බලන්න අකුසල් සිත් තීරුව හිස්. අකුසල් සිත් මේක නැහැ. ඊළඟට කුසල් සිත් කියන තීරුවත් හිස්. කුසල් සිත් මේ අටේ නැහැ. ඊළඟට විපාක සිත්. අන්න බලන්න විපාක සිත් කියන තීරුවේ සම්පූර්ණයෙන්ම අංක ඉදලා තියෙනවා. ඒකට මෙතෙක් අපි ඉගෙන ගත්තු සිත් අතර කියන්නේ සිත් 38කදී අපිට සිත් 15ක් ආව විපාක සිත්. මේ 15ම අර අහේතුක විපාක සිත් ටික. ඊට පස්සේ අපිට විපාක සිත් මුණ ගැහෙන්නේ මෙන්න මේ සහේතුක කාමාවචර විපාක සිත් වල. ඒකට බලන්න 39 වෙනි සිතත් විපාක සිතක්. ඒක 16 වෙනි විපාක සිත.
40 වෙනි සිතත් විපාක සිතක්. ඒක 17 වෙනි විපාක සිත. 41 වෙනි සිත විපාක සිතත් 18 වෙනි විපාක සිත. 42 වෙනි සිතත් විපාක සිතත් 19 වෙනි විපාක සිත. ඒක 43 වෙනි සිතත් විපාක සිතක්. ඒක 20 වෙනි විපාක සිත. 44 වෙනි සිතත් විපාක සිතක්. ඒක 21 වෙනි විපාක සිත. 45 වෙනි සිතත් විපාක සිතක්. ඒක 22 වෙනි විපාක සිත. 46 වෙනි සිතත් විපාක සිතක්. ඒක 23 වෙනි විපාක සිත. ඊළඟට ක්‍රියාසිත තීරුව හිස්. එහෙමනම් ක්‍රියාසිත මේ 8 අතර නැහැ. හොඳයි. එතකොට අපි 46ක් කාමාවචර සිත් 54න් 46ක් සිත් ඉගෙන ගත්තා දැන්. ඊළඟට කාමාවචර සිත් 54 47 වෙනි සිත, 48 වෙනි සිත, 49 වෙනි සිත, 50 වෙනි සිත, 51 වෙනි සිත, 52 වෙනි සිත, 53 වෙනි සිත, 54 වෙනි සිතයි අපිට දැන් මේ ભેද වලින් ඉගෙන ගන්න තියෙන්නේ. බලන්න පළවෙනි තීරුව සෝමනස්ස සහගත. ඒකට මෙතෙක් අපිට සෝමනස්ස සහගත සිත් 14ක් මුණ ගැහුණා. දැන් මේ 47 වෙනි සිතත් සෝමනස්ස සහගත සිතක්. එතකොට එය 15 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 48 වෙනි සිතත් සෝමනස්ස සහගත. ඒක 16 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 49 වෙනි සිතත් සෝමනස්ස සහගත. ඒක 17 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 50 වෙනි සිතත් සෝමනස්ස සහගත. ඒක 18 වෙනි සෝමනස්ස සහගත සිත. අන්න එතකොට අපි අද පාඩමේදී පැහැදිලි කරගත්තා පාඩමේ අගට තිබුණා සෝමනස්ස සහගත සිත් 18යි. මේ සිත් 54 කාමාවචර සිත් 54 සෝමනස්ස සහගත සිත් 18ක් තියෙනවා කියලා කිව්වා. එතකොට ඔන්න ඔය සිත් 18 තමයි සෝමනස්ස සහගත සිත් 18 කියලා කියන්නේ. මොන බාන්න එකතුව කියන ඒ තීරුවේ තියෙනවා 18යි කියලා. ඊළඟට උපේක්ෂා සහගත සිත්. මෙතෙක් අපිට උපේක්ෂා සහගත සිත් 28ක් මුණ ගැහුණා. දැන් බලන්න මෙතනදී 51 වෙනි සිත උපේක්ෂා සහගත සිතක්. ඒක 29 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 52 වෙනි අංකයට තියෙන සිතත් උපේක්ෂා සහගත. ඒක 30 වෙනි උපේක්ෂා සහගත සිත. 53 වෙනි අංකයට තියෙන සිතත් උපේක්ෂා සහගත. ඒක 31 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට 54 වෙනි අංකයට තියෙන සිතත් උපේක්ෂා සහගත. ඒක 32 වෙනි උපේක්ෂා සහගත සිත. එතකොට සිත් 54යි 54 ඔන්න උපේක්ෂා සහගත සිත් 32ක් යෙදෙනවා. ඒකයි අපේ පාඩම අගට පැහැදිලි කරේ උපේක්ෂා සහගත සිත් 32කි කියලා. කාමාවචර සිත් 54 උපේක්ෂා සහගත සිත් 32ක් තියෙනවා කියලා පැහැදිලි කරේ මෙන්න මේ සිත් 32ට. හොඳයි. ඊළඟට අපි බලමු දෝමනස්ස සහගත සිත් මේ නැහැ. තීරුව හිස්. හැබැයි එකතුවේදී තියෙනවා දෝමනස්ස සහගත සිත් දෙකක් කියලා. එහෙමනම් අපි අකුසල් සිත් 12 කතා කරන තැන දේශ මූල සිත් දෙක විතරයි දෝමනස්ස සහගත සිත් වලට අපිට මුණ ගැහුනේ. අන්නේ සිත් දෙක තමයි මෙතනදී අවසාන එකතුවේදී සිත් දෙකක් දෝමනස්ස සහගතයි කියලා දක්වලා තියෙන්නේ. එතකොට ඒකම තමයි මේ පාඩම අගදී දෝමනස්ස සහගත සිත් දෙකයි කියලා පැහැදිලි කරේ. ඊළඟට බලන්න මේ සිත් 8 අතර සුඛ සහගත සිත් ඒ තීරුව හිස් එකක්වත් නැහැ. හැබැයි එකතුවේදී එකක් තියෙනවා. ඒකට එහෙමනම් සුඛ සහගත සිත් එකයි තියෙන්නේ. ඒ අපිට මුණ ගැහුනේ අහේතුක සිත් 18 දී අර අහේතුක කුසල විපාක සිත් 8 එකක් තිබුණා සුඛ සහගත කාය විඥානී කියලා. ඒ සිත පමණයි සුඛ සහගත සිතකට තියෙන්නේ කාමාවචර සිත් 54ෙම. හොඳයි. ඒක තමයි පාඩම අගට කිව්වේ සුඛ සහගත සිත් එකයි කියලා. ඊළඟට දුක්ඛ සහගත සිත්. බලන්න මේ තීරුව හිස් මේ සිත් 8 සම්බන්ධයෙන් අග එකතුවේදී තියෙනවා එකක්. අපිට කලින් මුණ ගැහුණා අහේතුක අකුසල විපාක යටතේ දුක්ඛ සහගත කාය විඥානී කියලා සිතක්. අන්නේ සිත තමයි මේ දුක්ඛ සහගත සිතකට මේ සිත් 54ටම තියෙන්නේ. එමන ඒ නිසා තමයි පාඩම අගටත් පැහැදිලි කරේ දුක්ඛ සහගත සිත් එකයි කියලා. හොඳයි. ඊළඟට අසංස්කාරික සිත්. බලන්න මේ සිත් 8 අතර 47 වෙනි සිත අසංස්කාරිකයි. ඒක 34 වෙනි අසංස්කාරික සිත. ඊළඟට 49 වෙනි සිතත් අසංස්කාරිකයි. ඒක 35 වෙනි අසංස්කාරික සිත. ඊළඟට 51 වෙනි සිතත් අසංස්කාරිකයි. ඒක 36 වෙනි අසංස්කාරික සිත.
ඊළඟට 53 වෙනි සිතත් අසංකාරිකයි. ඒක 37 වෙනි අසංස්කාරික සිත. එතකොට මෙතෙක් අපිට සිත් 54 සම්පූර්ණම මුණ ගැහිලා තියෙනවා අසංස්කාරික සිත් 37ක්. අන්න ඒක තමයි අර පාඩම අගට කිව්වේ අසංකාරික සිත් 37කි කියලා. කාමාවචර සිත් 54 අසංස්කාරික සිත් 37යි. ඊළඟට බලන්න සසංස්කාරික සිත් තීරුවේදී 48 වෙනි සිත සසංස්කාරිකයි. ඒක සසංස්කාරික සිත්වල 14 වෙනි සිත. ඊළඟට 50 වෙනි සිතත් සසංස්කාරිකයි. ඒක 15 වෙනි සසංස්කාරික සිත. ඊළඟට 52 වෙනි සිතත් සසංස්කාරිකයි. ඒක 16 වෙනි සසංස්කාරික සිත. ඊළඟට 54 වෙනි අවසාන සිතත් සසංස්කාරිකයි. ඒක 17 වෙනි සසංස්කාරික සිත. එහෙමනම් සිත් 17යි තියෙන්නේ සසංස්කාරික. එහෙනම් කාමාවචර සිත් 54 සසංස්කාරික සිත් 17යි. එකතු වෙදී එකයි දක්වලා තියෙන්නේ. අන්න ඒක තමයි අර අපේ පාඩමකට අද පැහැදිලි කරේ සසංස්කාරික සිත් 17කි කියලා. හොඳයි. ඊළඟට අකුසල් කියන තීරුව මේ සිත් 8 සම්බන්ධයෙන් හිස්. ඒක ලකුණු අංකය දීලා නැහැ. ඒ කියන්නේ අකුසල් සිත් නැහැ. නමුත් එකතු වේදී තියෙනවා 12ක්. මේ 12 තමයි අපි මුලින්ම කතා කරපු අකුසල් සිත් 12. එහෙමනම් කාමාවචර සිත් 54 අකුසල් සිත් තියෙන්නේ 12යි. හොඳයි. ඒක තමයි අර පාඩම අගට දක්වලා තිබුණේ කාම සිත් 50 අකුසල් සිත් 12කි කියලා. ඊළඟට කුසල් සිත් කියන තීරුව. බලන්න මෙතනදී මේ සිත් 8 සම්බන්ධයෙන් අංක ඉදලා නැහැ. ඒ කියන්නේ මේ සිත් 8 කුසල් ගණයට ගන්නේ නැහැ. නමුත් එකතු වේදී තියෙනවා 8යි කියලා. අන්න ඒව තමයි අර කාමාවචර කුසල් සිත් 8 කියලා අපිට කලින් මුණ ගැහුණු 8. ඒක තමයි මේ පාඩම අගට කිව්වේ කාම සිත් 50 කුසල් සිත් 8කි කියලා. ඔන්න සිත් 8ට. ඊළඟට බලන්න විපාක සිත් කියන තීරුවත් මෙතනදී හිස්. හැබැයි එකතු වේදී තියෙනවා 23ක් සිත්. ඒ කියන්නේ කාමාවචර සිත් 54 සිත් 23ක් තියෙනවා විපාක සිත්. විපාක සිත් 23යි. එතකොට ඒක තමයි පාඩම අගට කිව්වේ කාම සිත් 50 විපාක සිත් 23කි කියලා. විපාක සිත් 23ක්. එතකොට අහේතුක වලදී විපාක 15ක් මුණ ගැහුණා. ඊට පස්සේ කාමාවචර සහේතුක කාමාවචර විපාක සිත් 8යි. මෙන්න මේ ටික එකතු වෙනකොට තමයි 23ක් සිත් එන්නේ. ඊළඟට බලන්න ක්‍රියාසිත කියන තීරුවේදී අන්න අංක එදිලා තියෙනවා. එතකොට 4 5 6 7 8 9 10 11. එතකොට මුලින් අපිට ක්‍රියාසිත 3ක් හමු වුණා. එතකොට මෙතන මේ 47 48 ඉඳලා 54 වෙනි සිත දක්වාම මේ සිත් සියල්ලම ක්‍රියාසිත. ඒ නිසා තමයි මේ අංක යෙදිලා තියෙන්නේ. ඒතර බලන්න අවසානයේදී 54 වෙනි සිත කියලා කියන්නේ 11 වෙනි ක්‍රියාසිත. 11 වෙනි ක්‍රියාසිත. එහෙමනම් සම්පූර්ණ ක්‍රියාසිත කීයක් තියෙනවද? 11ක්. ඒක තමයි පාඩම අගට පැහැදිලි කරේ කාමසිත 50 අකුසල් සිත් මේ කාමසිත 50 ක්‍රියාසිත 11කි කියලා. කාමසිත 50 ක්‍රියාසිත 11කි කියලා පැහැදිලි කරේ ඔන්න ඔය සිත් 11ට. හොඳයි. එතකොට මම හිතනවා කාමාවචර සිත් 54 සම්බන්ධයෙන් පිරිසට ඉතාම පිරිසිදු දැනුමක් මේ තුලින් ලැබුණා කියලා. මොකද මෙච්චර දුරට මේ පැහැදිලි කරන්නේ අපි මේ ටික හොඳට දැනගෙන ඉන්න ඕනි මේ අභිධර්ම ඉදිරියට යන්න. ඒ නිසා තමයි නැවත නැවත මේ සිත් ගණන් ඒ වගේ මේවල ප්‍රභේද ආදී මේ වගුගත කරලා පවා මේ පැහැදිලි කරන්නේ මේ ටික හොඳට දැනගෙන ඉන්න ඕනි මතකයේ තියෙන්න ඕනි අපිට ඉස්සරහට යන්න. හොඳයි. ඊළඟට අපි බලමු පාඩමට අදාළ ප්‍රශ්න. සහේතුක කාමාවචර විපාකයේ අටවැදෑරුම් වන්නේ කෙසේද? පිළිතුර බලමු. සහේතුක කාමාවචර විපාකය වේදනා ඥාන සංස්කාරයන් අනුව අටවැදෑරුම් වේ. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරියට දාගන්න. හොඳයි ඊළඟට දෙවෙනි ප්‍රශ්නය.
කාමාවචර කුසලයෙන් ඇති කරන්නේ සහේතුක කාමාවචර විපාක 8 පමණක්ද? පිළිතුර නැත. කාමාවචර කුසලයෙන් සහේතුක අහේතුක කාමාවචර විපාක දෙවර්ගයේම ඇති කරයි. කාමාවචර කුසලයෙන් සහේතුක අහේතුක කාමාවචර විපාක දෙවර්ගයේම ඇති කරයි. හොඳයි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. කාමාවචර කුසලයෙන් ඇති කරන විපාක සම්පූර්ණයෙන් කොතෙක්ද? පිළිතුර බලන්න. කාමාවචර කුසලයෙන් ඇති කරන සම්පූර්ණ විපාක ගණන 16ක් වේ. ඒ කියන්නේ 16ක් කියන එකයි. විපාක 16ක් ඇති කරනවා. හොඳයි. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නය. සහේතුක කාමාවචර ක්‍රියාවලත් කාමාවචර කුසලයේත් වෙනස කවරේද? පිළිතුර බලමු. සහේතුක කාමාවචර ක්‍රියාසිට රහතන් වහන්සේලාගේ సంతානයේ පහළ වන අතර ඒවාට මතු විපාක ඉපදීමේ ශක්තියක් නැත. කාමාවචර කුසල් සිත් සෙසු පුජ්‍යලයන්ට පහළ වන අතර ඒවා මතු විපාක උපදවයි. ඔය ක්‍රමයෙන් හෝ ඊට ආසන්න ක්‍රමයකින් ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. හොඳයි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. කාමාවචර සිත් සිව් 50 වේදනා බෙහෙදෙන් බෙදනු. ඒක එන්ඩෝනි එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. කාමාවචර සිත් සිව් 50 වේදනා බෙහෙදෙන් බෙදනු. ඒ ක්‍රමයටයි එන්ඩෝනි. හොඳයි අපි බලමු පිළිතුර. සෝමනස්ස සහගත සිත් 18යි. ඊළඟට උපේක්ෂා සහගත සිත් 32යි. දෝමනස්ස සහගත සිත් 2යි. සුඛ සහගත සිත් 1යි. දුක්ඛ සහගත සිත් 1යි. එතකොට වේදනා බෙහෙදෙන් බෙදීම. එතකොට අසංකාරික සසංස්කාරික සිත් මෙතෙන්ද ගැනෙන්නේ නැහැ මේ වේදනා බෙහෙදේට. එතකොට සෝමනස්ස, උපේක්ෂා, දෝමනස්ස, සුඛ, දුක්ඛ මේ තමයි වේදනාවේ ප්‍රභේද. හොඳයි. ඔය ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරියක් දාගන්න.